ශක්ති විද්‍යාවේ අපි අවසාන වශයෙන් කතා කළා පිටු අංක 17 දක්වා කොටස් ටික. අපි අද දවසේ ඒකට අදාළව ගණනය කිරීම කටයුතු කරන විදිහ ගැන තමයි කතා කරන්න යන්නේ. හරි? ගණනය කිරීම කරන විදිහ ගැන තමයි අද දවසේ කතා කරන්න යන්නේ. හරි? එහෙනම් ශක්ති විද්‍යාවේ තියෙන අතිශය වැදගත් ක්‍රමයක් තමයි මේ එන්තැල්පිය සම්බන්ධව. එන්තැල්පිය කියන්නේ අවස්ථාශ්‍රිතයක්. මොකක්ද අවස්ථාශ්‍රිතයක් කියන්නේ කියලා මම කියලා දුන්නා. අපි ප්‍රතික්‍රියාවක් මේ තියෙන ශක්තිය මේ තියෙන ප්‍රතික්‍රියා සිදුවන මාර්ගය නැත්නම් ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය හරි ළමයි මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල මේ තියෙන්නේ ප්‍රතික්‍රියක මේ තියෙන ප්‍රතිඵල කියලා අපි අරගෙන මේකට අදාළව අපි ප්‍රතික්‍රියාව සිද්ධ වීමට අදාළව අපි මේ ප්‍රස්තාරය අපි ඇඳා. එතකොට මේ විදිහට අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වීමට ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙද්දී මේ විදිහේ ශක්ති උපරිමයකට යනවා. ඒ ලබා ගන්න ඕන මෙන්න මේ ශක්තියට අපි කිව්වා මෙන්න මේ උස නැත්නම් ඒ ශක්තියට අපි කිව්වා මොකක් කියලාද? ඇක්ටිවේෂන් එනර්ජි නැත්නම් සක්‍රීයන ශක්තිය කියලා. හරි. දැන් ළමයි මොකද්ද වෙන්නේ? දැන් අපි මේකට උත්ප්‍රේරකයක් දැම්මොත් මොකද වෙන්නේ? උත්ප්‍රේරකයක් දැම්මොත් වෙන වැඩේ තමයි ප්‍රතික්‍රියාවට උවමනා කරන අවශ්‍ය කරන ශක්තිය අඩු වෙනවා. සක්‍රීයන ශක්තිය අඩු වෙනවා. මේ දැන් උත්ප්‍රේරකයක් දැම්මහම එන සක්‍රීයන ශක්තිය මේ තියෙන්නේ. අපි ඕකත් කියලා දුන්නා. එතකොට ළමයි මේ තියෙන්නේ උත්ප්‍රේරක රහිත විට මේ තියෙන උත්ප්‍රේරක සහිත. හරි? දැන් ළමයි මේ තියෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර තියෙන ශක්ති වෙනස් වීම. අපි ඕක තමයි එන්තැල්පි විපර්යාසය කියලා ගන්න. දැන් ඔයා බලන්න මේක තාපදායක නිසා අපිට පුළුවන් මේ ඊතලයේ පල්ලෙහාට දාගන්න. හරි? දැන් ඔයා බලන්න ප්‍රතික්‍රියාව මොන මාර්ගයෙන් සිද්ධ කළත් ඒ කියන්නේ මාර්ගය කියන්නේ ක්‍රමය. ප්‍රතික්‍රියාව උත්ප්‍රේරක නැතිව කළත් ප්‍රතික්‍රියාවක උත්ප්‍රේරක දාලා කළත් ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ වෙනස. මෙන්න මේ විපර්යාසය. හරිද? මෙන්න මේ වෙනස. මෙන්න මේ විපර්යාසය. මොකද්ද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල ඉන්න ශක්ති අවස්ථාව මත විතරයි රඳා පවතින්නේ. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ කරපු මාර්ගය මත. කොහොමද කලේ කියන එක මත රඳා පවතින්නේ. අන්න ඒ වගේ ගුණාංග වලට තමයි අපි කියන්නේ අවස්ථාශ්‍රිතයක් කියලා. එතකොට ඩෙල්ටා H කියන්නේ අවස්ථාශ්‍රිතයක්. අවස්ථාශ්‍රිතයක් කියන්නේ මේ අවස්ථාව මතයි විතරයි රඳා පවතින්නේ. මේ ප්‍රතික්‍රියක ඉන්නේ මේ ශක්ති අවස්ථාවේ ප්‍රතිඵල ඉන්නේ මේ ශක්ති අවස්ථාවේ. එතකොට මේ අතර පරතරයනේ මොකද්ද? එන්තැල්පි විපර්යාසය කියන්නේ. එතකොට මේ එන්තැල්පි විපර්යාසය කියන එක රඳා පවතින්නේ මොනවටද? එන්තැල්පි විපර්යාසය කියන්නේ රඳා පවතින්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල පවතින ශක්ති අවස්ථා මත විතරයි. ඒ නිසා මේකට අපි කියනවා මොකක් කියලාද? අවස්ථාශ්‍රිතයක් කියලා. එතකොට ඩෙල්ටා H කියන්නේ අවස්ථාශ්‍රිතයක්. අවස්ථාශ්‍රිතය. එතකොට ඒක මේ ප්‍රතික්‍රියාව මේ වෙනස් වීම සිද්ධ කළ මාර්ගය මත රඳා පවතින්නේ මාර්ගෙන් ස්වායක්තයි. මාර්ගය මත රඳා පවතින්නේ. හරි නේද? ඒ මාර්ගය මත රඳා පවතින්නේ. ඒක පැහැදිලි. එතකොට අපිට මෙන්න මේ වෙනස් වීම ගන්න ඕන නම් මේක මොන මාර්ගයෙන් කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. එන්නේ එකම වෙනස. අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර මේ තියෙන වෙනස ගත්තනම් හරි. ඒ වෙනස මේ මාර්ගය මත රඳා පවතින්නේ නෑනේ. ඒ කියන්නේ ඔය කතාව අපි මෙහෙම ගත්තොත් A B බවට පත්වීම කියලා හිතන්නකො. A B බවට පත්වීම ඒ ප්‍රතික්‍රියාව අපි හිතමුකෝ කරන්න පුළුවන් A කින් C හදලා C ගෙන් B හදලා. එතකොට මේ A ගෙන් B හදන එකම
අපිට කරන්න පුළුවන් තව විදිහක් මේ තියෙන්නේ. කොහොමද? Aකින් C හදලා Cකින් B හදන්නත් පුළුවන්. හිතන්නකෝ මේ සඳහා යන ශක්තිය මේක කරද්දි සිදුවන ශක්ති වෙනස් වීම Cයි කියලා. මවුලෙට කිලෝ ජූල් වලින්. ළමයි මේ පාරෙන් ගියත් එන උත්තරේ 100ම වෙන්න ඕන. ඔය කියන විදිහට. ඒ කියන්නේ මේකට 25ක් ගිහිල්ලා මේකට 75ක් යනවා වගේ දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ පාරෙන් ගියත් ඕක කීයද? 100යි. මේකෙන් මේක හදන එක 100 නම් ඒ වෙනස් වීම ඒක මේ පාරෙන් ගියත් 100ම තමයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ මොන මාර්ගයෙන්ද කියන එක මොන ක්‍රමයෙන්ද කියන එක වැදගත් වෙන්නේ. මෙන්න මේ එන උත්තරේ නියත උත්තරය. එතකොට මේ පාරෙන් ගියොත් ඩෙල්ටා H 100 නම් මේ විදිහට වෙන ක්‍රමයකින් ඕක කළොත් ඒන මුළු උත්තරෙත් 100ක් වෙන්න ඕන. හරිනේ 25 75 100යි. ඔන්න ඔය කතාව තමයි මෙතනත් මං කිව්වේ. ප්‍රතික්‍රියාව සිදු කරන මාර්ගය මත රඳාපවතින්නේ මොන මාර්ගයෙන් කරත් එන්නේ එකම උත්තරේ ඩෙල්ටා H සඳහා. ඔන්න ඕක කියලා ඉදිරිපත් කළ තියෙන මූලධර්මයට අපි කියනවා හේස් නියමය කියලා. එතකොට හේස් නියමය කියන්නේ ඔන්න ඔය කාරණාව කියලා තියෙන මූලධර්මයට. එහෙනම් හේස් නියමය අපි ඕක විදි දෙකකින් ලියා ගන්න පුළුවන්. අපි පළවෙනි විදිහෙන් ලියා ගමු මෙන්න මෙහෙම. තරු ලකුණක් දාලා වෙන පාට පෑනකින් ලියන්න. 17 වෙනි පිටුවේ හේස් නියමය කියන තැන තරු ලකුණක් දාලා වෙන පාට පෑනකින් ලියන්න. ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල අදාළ තත්ත්ව යටතේ ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල අදාළ තත්ත්ව යටතේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාව කුමන මාර්ගයෙන් සිදු කළද නියත අගයක් ගනී. ප්‍රතික්‍රියාව කුමන මාර්ගයෙන් සිදු කළද නියත අගයක් ගනී. වරහණක් දාලා ලියා ගන්න. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාව සිදු කරන මාර්ගයෙන් ස්වායක්ත වේ. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාව සිදු කරන මාර්ගයෙන් ස්වායක්ත වේ. වරහන් වහන්. ළමයි හෝ කියලා දාලා මැද්දෙන් තව විදිහකට ඕක ලියනවා. අපි ලියමු. ඊළඟ තරු ලකුණු දාලා විශේෂ පාටින්ම ලියන්න. පියවර කිහිපයක් හරහා සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක ආරම්භක හා අවසාන තත්ත්ව නියතයි නම් සිදුවන සමස්ත එන්තැල්පි විපර්යාසය එක් එක් ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසවල එකතුවට සමාන වේ. එන්තැල්පි විපර්යාසවල එකතුවට සමාන වේ. හරි ළමයි දැන් ඔයාලට පුළුවන් ওই පල්ලෙහා මේ මං කියලා දුන්නු කතාවම තමයි තියෙන්නේ මේ විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වුණත් මේ විදිහට පියවර දෙකකින් සිද්ධ වුණත් මොකද වෙන්නේ මේ විදිහට වුණාම සිදුවන එන්තැල්පි විපර්යාසය 100 නම් මේ විදිහට සිද්ධ වුණත් 100ම තමයි මේ 25 75 100යිනේ. හරි නේද? දෙකම එකයි. ඒ හින්දා මේ විදිහට සිද්ධ වුණත් මේ විදිහට පියවර දෙකකින් සිද්ධ වුණත්
එන්තැල්පි විපර්යාසය කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි ඔය කතාව. හරි. එහෙනම් ඔතන ඕකට උදාහරණයක් කියලා වෙනම දීලා තියෙනවා. ඔයාලට පැහැදිලි. එහෙනම් ඒක ආසන්නේ ඔයා මෙන්න මේ ප්‍රස්තාරය ඇඳගන්න. මේක තමයි අපි හඳුන්වන්නේ ප්‍රතික්‍රියාව සිදුවන මාර්ග කියලා. ක්‍රමය. ඕක තමයි මාර්ගය කියලා කියන්නේ. ප්‍රතික්‍රියාව සිදුවන ක්‍රමය නැත්නම් මාර්ගය. එතකොට ප්‍රතික්‍රියාව සිදුවන මාර්ගය මත රඳාපවතින්නේ නැහැ. ඕකේ ඩෙල්ටා H කියන එක. අදාළ මාර්ගය මත රඳා නොපවති. අදාළ මාර්ගය මත රඳාපවතින්නේ. හරි නේද? අදාළ මාර්ගය මත රඳාපවතින්නේ. එහෙනම් ඔන්න ඔය ප්‍රස්තාරේ පොඩක් ඔය ආසන්නේ ඇඳගන්න. ඔය ප්‍රස්තාරේ ඕක ආසන්නේ ඇඳගන්න බෑ. හරි. දැන් එහෙනම් මේ පාඩමේ දින අති විශේෂ කොටසට එන්නයි යන්නේ. මොනවද? මේකට අදාළව දෙන ප්‍රශ්න කොහොමද කරන්නේ? බලන්න 18 වෙනි පිටුවේ තියෙනවා මෙම නියමයේ ආධාරයෙන් තාප රසායනික ගැටලුවක් විසඳිය හැකි ආකාර 4කි. ළමයි මම කියලා දෙනවා. ඔයාලට එන්තැල්පි ගාණක් හදන්න ක්‍රම 4ක්. එහෙනම් ලියා ගන්න රතු පෑන අරගෙන අංක 1 එන්තැල්පි චක්‍ර භාවිතයෙන් අංක 1 එන්තැල්පි චක්‍ර භාවිතයෙන් අංක 1 එන්තැල්පි චක්‍ර භාවිතයෙන් අංක 2 එන්තැල්පි රූප සටහන් අංක 2 එන්තැල්පි රූප සටහන් වරහන් ඇතුළේ ශක්ති සටහන් එන්තැල්පි රූප සටහන් වරහන් ඇතුළේ ශක්ති සටහන් වරහන් වහලා භාවිතයෙන් වරහන් වහලා භාවිතයෙන් අංක 3 වීජීය ක්‍රමය භාවිතයෙන් අංක 3 වීජීය ක්‍රමය භාවිතයෙන් වීජීය ක්‍රමය භාවිතයෙන් අංක 4 හේස් නියම සමීකරණය භාවිතයෙන් හේස් නියම සමීකරණය භාවිතයෙන් හරි. එහෙනම් ඔන්න ළමයි මම පළවෙනි ගාන ඔයාලට උදාහරණයකට අරගෙන ගාන සම්පූර්ණයෙන්ම හදන විදිහ කියලා දෙන්න යන්නේ. හැම ළමයෙක්ම උපරිම අවධානය යොමු කරන්න කොහොමද මේ ගාන හදන්නේ? පහත දත්ත භාවිතයෙන් බෙන්සීන් වල සම්මත දහන එන්තැල්පි ගණනය කරන්න. ඒකට මම යොදා ගන්නවා ඔයාලට කියලා දෙන පළවෙනි ක්‍රමය. මොකක්ද එන්තැල්පි චක්‍ර භාවිතයෙන් ඕක විසඳන ආකාරය. ඉස්සර වෙලාම අපිට දත්ත ටිකක් දීලා තියෙනවා. මොනවාද ඩෙල්ටා H තීටා F කියන්නේ මොකද්ද? උත්පාදනය. C කියන්නේ දහනය. හරි. අපිට දීලා තියෙනවා දත්ත ටිකක්. මොකද්ද? උත්පාදනයේ ජලයේ, උත්පාදනයේ බෙන්සීන් වල, උත්පාදනය දහනය කාබන්ගේ. අපි ජලයේ උත්පාදනයේ ලිව්වොත් කොහොමද ප්‍රතික්‍රියාව ලියන්නේ ළමයි? අපි දන්නවනේ. අපි උත්පාදනය කරන කෙනාව මුලින් ලියා ගන්නවා. ජලයේනේ. H2O liquid. ඊටසේ නිර්වචනය ගැන කල්පනා කරනවා. කොහොමද නිර්වචනය කියන්නේ? කිසියම් සංයෝගයක මවුල එකක් නේ. එස් ඇදී ඇති සංඝටක මූද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ දැන් මේක හැදෙන්නේ H සහ O වලින්. නේ අපි බලනවා යාලා සම්මත අවස්ථාවේදී ඉන්නේ කොහොමද කියලා. කොහොමද ඉන්නේ? මෙයා ඉන්නේ H2 ගෑස් විදිහට, මෙයා ඉන්නේ O2 ගෑස් විදිහට. හරි? ඔහොම තමයි සම්මත අවස්ථාවේ ඉන්නේ. හරි? සම්මත අවස්ථාවේ ඉන්නේ ඔහොමයි. එතකොට අපි මොකද කරන්නේ? මෙයාගේ මවුල එකක් වෙන විදිහට මේක තුලිත කරන්න ඕන. මොකද නිර්වචනය කියන්නේ මේ හැදෙන කෙනා අනිවාර්යෙන් මවුල එකක් වෙන්න ඕන. එයා මවුල එකක් වෙන විදිහට තුලිත කළොත් H2 gas මෙතන O2 gas. ඒ කියන්නේ ඕලා
මෙතන දෙන්නෙක් ඉන්න නිසා මෙතන භාගයක් දැම්මනම් හරි. H2 gas භාගයක් O2 gas ජලය. පැහැදිලි නේද? ඊළඟට අපි මේ තමයි ජලයට අදාළ උත්පාදන ප්‍රතික්‍රියාව ලියන විදිහ. අපි ඊළඟට බෙන්සීන්ට අදාළ බලමු. බෙන්සීන්. අපි ඉස්සලා මේ උත්පාදන ප්‍රතික්‍රියාව ලියද්දී හැදෙන කෙනාව මුලින් ලියාගමු. භෞතික தත්ත්වය දැනන් ඉන්න ඕන. බෙන්සීන් කියන්නේ ද්‍රවයක්. C6H6යි. ඒක යාව හදන්න හේතු වෙන්නේ C අකුරයි නේද? C සහ H. හරිද? එතකොට C නැත්නම් කාබන් ස්වභාවය තුල කොහොමද ඉන්නේ? ස්වභාවය තුල එයා ඉන්නේ ඝනයක් විදිහට. ඝනයක් විදිහට ඉද්දී එයාට බහුරූපී ආකාර දෙකක් තියෙනවා. ඒක නිසා එයා ඝනයක් විදිහට කොහොමද ඉන්නේ? ඝනයක් විදිහට මොන බහුරූපී ආකාරයද වැඩිපුර ඉන්නේ? ග්‍රැෆයිට් කියන ආකාරය. ඒකයි අපි මෙහෙම දැම්මේ. කාබන් සොලිඩ් ග්‍රැෆයිට්. නැත්නම් ඩයමන්ඩ් කියලා තව බහුරූපී ආකාරයක් තියෙනවා දියමන්ති. නේද? මෙයා ඉන්නේ H2 ගෑස් විදිහට. අන්න ඒ විදිහටයි ඔයා උත්පාදන ප්‍රතික්‍රියාවල් ලියා ගන්න. ඊට පස්සේ දැන් තුලිත කරනවා. තුලිත කරද්දී මොකද්ද වෙන්න ඕනේ? මේ හැදෙන කෙනා මවුල් එකක් වෙන්න ඕන. ඇයි නිර්වචනයේ කියවෙන්නේ කොහොමද? නිර්වචනයේ කියවෙන්නේ මෙයාගේ මවුල එකක්. තමයි ඒක හැදෙන්න හේතු වුණ සංඝටක මූලද්‍රව්‍ය වලින් හැදෙන්නේ. මවුල එකක්. එතකොට කාබන් 6යි H ලා කීයද? මෙතන 3යි. හරි? H ලා 3යි. හරිද? H ලා 3යි. එතකොට කාබන් 6යි H ලා H2 ලා 3යි. ඒ කියන්නේ H ලා ඔක්කොම 6යි. වැඩි හරි. ඊළඟට මොකද්ද? කාබන්ගේ දහනය. කාබන්ගේ දහනය. කාබන් දහනය. අපි සම්මත බහුරූපී ආකාරයේ ග්‍රැෆයිට් නිසා ග්‍රැෆයිට් කියලා ලියනවා. මේක ළමයි කාබන් සොලිඩ් කියලා ලිව්වත් වැරදි නෑ. නමුත් වඩා හොඳයි කාබන් සොලිඩ් ග්‍රැෆයිට් කියලා ලියන එක. හරි? භෞතික තත්ත්වය අනිවාර්යයි. භෞතික තත්ත්වේ නැත්තම් විභාගේ ප්‍රශ්නයකට ලකුණු දාන්න පටන් ගන්නෙත් නෑ. හරිද? එතකොට එයාගේ දහනය ගැන නිදිලා තියෙන්නේ. එතකොට දහනය කියන්නේ ඔක්සිජන් එක්ක ක්‍රියා කිරීමනේ. එතකොට හැදෙන්නේ මොනවාද? කාබන් ඩයොක්සයිඩ් ගෑස්. එතකොට කාබන් සොලිඩ් එයාගේ ග්‍රැෆයිට් කියන අවස්ථාව කොහොමද කරන්නේ? ඔක්සිජන් එක දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. තේරුණා නේද? එතකොට ළමයි මේකට උවමනා කරන්නේ මෙයා මවුල එකක් වෙන්න ඕන දහනය වෙද්දී. අපි කියන්නේ කිසියම් සංයෝගයක හෝ මූලද්‍රව්‍යයක මවුල එකක් වැඩිපුර ඔක්සිජන් සමග සම්පූර්ණයෙන්ම දහනය වීම තමයි සලකන්නේ. එතකොට මෙයාගේ මවුල එකක් වෙන්න නම් මෙයාලා මේ ප්‍රමාණයෙන් තිබුණා නම් හරි. මේක තුලිතයි. එහෙනම් ළමයි ඔය තමයි මොකද්ද අපි මේ දීලා තියෙන ප්‍රතික්‍රියා වලට අදාළව මේ දීලා තියෙන දත්ත වලට අදාළව ප්‍රතික්‍රියා ටික ලියාගත්තාම එන විදිහ. අපි අගයන් ටිකත් ඕනනම් දාගමු. මේකේ අගයේ තියෙනවා ඩෙල්ටා H θ F ජලයේ නේද? ජලයේ උත්පාදනයනේ. මොකද්ද? ඍණ 286යි ඍණ 286යි කිලෝජූල් මවුලයට. ඊළඟට බෙන්සීන් කීයද බෙන්සීන් වල? බෙන්සීන් වල 84යි. ඍණ 84යි කිලෝජූල් මවුලයට. ඊළඟට කාගේද? කාබන්ගේ කීයද ළමයි? ඍණ 393යි කිලෝජූල් මවුලයට. හරි? ඍණ 393යි කිලෝජූල් මවුලයට. හරි නේද? ඔන්න ඔය විදිහට තමයි දත්ත ටිකට අදාළව ප්‍රතික්‍රියා ටික ලිව්වහම එන්නේ. දැන් මෙන්න මේ ටික ලියා ගැනීම අනිවාර්ය නෑ. නමුත් අර මම මූලිකව ඔයාලට ගාන හදන විදිහ පහසු කරවන්න ඕන නිසා මේ ටික ලිව්වේ. ඒතර ඔයා දන්නවා නිර්වචනය අනුව මේ අදාළ ප්‍රතික්‍රියාව ලියාගන්නේ මේ විදිහටයි කියලා. හරිද? දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. දැන් ළමයි අපෙන් අහන්නේ බෙන්සීන් වල ප්‍රශ්න අහන්නේ බෙන්සීන් වල සම්ම දහන එන්තැල්පිය ගණනය කරන්න කියලා. හරි. බෙන්සීන් වල සම්ම දහන එන්තැල්පිය. ඒක දහනය කියන්නේ මොකද්ද? දහනය කියන්නේ අදාළ සංයෝගයේ මවුල එකක් වැඩිපුර ඔක්සිජන් සමග දහනය කරලා හදන්න ඕන. දැන් මෙතනදී ඔයාලට මම කියලා දුන්නා. ඔයා ඕනනම් නැවත බලන්න දහන එන්තැල්පිය කියන එකේ අර්ධ දැක්වීම කරපු තැන මොකද්ද? කාබනුයි එචුයි තියෙන සංයෝගයක්.
නැත්නම් කාබනුයි Hුයි Oයි තියෙන සංයෝගයක් දහනය කරපුවාම සම්පූර්ණ දහනය කරපුවාම හැදෙන ප්‍රතිඵලය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් සහ මොනවා ලැබෙන්නේ? ජලය ලැබෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් ගෑස් සහ ජලය ලැබෙන්නේ. එතකොට කාබන් 6යිනේ. මේක මවුල එකක් වෙන විදිහට තුලිත කරගන්න එපා. මේ තමයි අපේ ප්‍රශ්නෙට අහන එක. බෙන්සීන්ගේ දහනය. ඒතර මෙයා මවුල එකක් වෙන්න ඕන. මොකද දහනය වෙන්න ගන්න කෙනා නිර්වචනයෙන් කියනවා මවුල එකක් වෙන්න ඕන කියලා. ඒතර මෙයා මවුල එකක් වෙන්න නම් කාබන් මෙතන 6ක් තියෙනවා. ඒ නිසා මෙතන 6ක් දා ගන්නවා. H මෙතන 6යි. මෙතන තියෙන H දෙන්නයි. ඒක නිසා මෙතන 3ක් දා ගන්නවා. එහෙනම් දැන් පැහැදිලි මොකද්ද? දැන් පැහැදිලි ඔය තමයි බෙන්සීන් වල දහන ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියාව O බැලන්ස් නැහැ නේද? O. මෙතන 6 වරක් 2 12ක් තිනෝ O. මෙතන 3 වරක් 1 3යි. මෙතන 3යි මෙතන 12යි ඔක්කොම O 15යි. එතන මොකද කරන්නේ? මෙතනට 15 බෙදීම 2ක් කියලා දාගන්න. 15 බෙදීම 2ක්. මේ තමයි මොකද්ද? මේ තමයි බෙන්සීන් වල දහන ප්‍රතික්‍රියාව. බෙන්සීන් වල දහන ප්‍රතික්‍රියාව. දැන් ළමයි අපි බලමු මේකට දාලා එන්තල්පි පරයාසය හොයන්නයි ඕනේ. මෙන්න මෙහෙමයි ඕක කරන ක්‍රමය. දැන් අපි මේකෙන් මේක තමයි ප්‍රශ්නේ මේකට තමයි උත්තරේ ගන්න ඕනේ. අපි උත්තරේ ගන්න ඕනේ මෙන්න මේකට. මේක සිදුවන එන්තල්පි පරයාසය. මම මේක මෙතන දා ගන්නම්කෝ ඩෙල්ටා H θ C කාගේද? බෙන්සීන් වල C6 H6. ඔන්න එයාගේ. ඕක තමයි එතකොට අපි හොයන්න ඕනේ. ඕක තමයි හොයන්න ඕනේ. දැන් අපි ඕක හොයාගන්න මේ මෙතන අපි කලින් ලියපු දත්ත ටික යොදා ගන්න පුළුවන්. අපි බලමු මේක හොයාගන්න මේ දත්ත උදව් කරගන්න ඕනේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි උදව් කරගන්න ඕනේ. ඉස්සලාම මේකේ තියෙන සංයෝග අඳුර ගන්න. මේකේ සංයෝග විදියට තියෙන්නේ මෙයා ඉන්නවා. මෙයා සංයෝගයක් නෙමෙයි ළමයි මෙයා එකම කෙනානේ ඉන්නේ. ඕමනේ. ඕලා දෙන්නේ බෙදුනහම සංයෝගයක් නෙමෙයි මූල ද්‍රව්‍යමේ අණුවක්. මේ තියෙන්නේ සංයෝගයක්. සංයෝග කියන්නේ ಜಾති දෙකක්. මූල ද්‍රව්‍ය කීපයක් තියෙන්න ඕන. මේ මෙතන කාබන් H කියලා මූල ද්‍රව්‍ය දෙකක් තියෙනවා. මේක සංයෝගයක් නෙමෙයි. මේක සංයෝගයක් මේක සංයෝගයක්. මේකෙන් සංයෝග මොනවද කියලා බලනවා. සංයෝග බෙන්සීන් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. හවුද? ජලයේ ඉන්නවා. හරි. දැන් ළමයි කරන්න ඕනේ මොකද්ද? මේ සංයෝග වල ඉඳන් හරි. සංයෝගයේ දිහාවට හරි. තියෙන ඊතල මොනවද කියලා බලා ගන්න. මේ බලන්න මේ පැත්ත බලන්න. ඔයාලට පැහැදිලිව පේනවා ජලයේ පැත්තට ඊතලයක් තියෙනවා. බෙන්සින් පැත්තට ඊතලයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් පැත්තට ඊතලයක් තියෙනවා. තේරුණා නේද? ජලයේ පැත්තට බෙන්සින් පැත්තට කාබන් ඩයොක්සයිඩ් පැත්තට. එතකොට ජලයේ පැත්තට තියෙන ඊතලෙ විසික් කරලා තියෙන කවුද? H2O2 එකතු වෙලා. බෙන්සින් පැත්තට කාබනුයි H2 එකතු වෙලා. කාබන් ඩයොක්සයිඩ් පැත්තට කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා. එහෙනම් මේ අය මෙහෙම ඊතල මෙයාලට අන්නලා තියෙන්නේ. ඒ සඳහා හේතු වෙනවා H2O2 ඊට කාබන් H2 කාබන් O2 නේද? අපි බලමු. ඒ කියන්නේ මම දැන් කියලා දුන්නු විදිහට මෙයාට තියෙනවා ඊතලයක්. මෙයාට අනිලා. අපි එක මෙන්න මෙහෙම දා ගන්නවා. ඊතලේ මෙයාට අනිලා. ඊතලේ මෙයාටත් අනිලා තියෙනවා. මෙයාටත් ඇනිලා තියෙනවා. මෙයාට ඊතලය අනින්න ඕනුනේ කවුද? කාබනුයි අපි කාබන් සොලිඩ් ග්‍රැෆයිට් කියලා දාගමු. ඒතර ගොඩක් හොඳයිනේ. කාබනුයි තව කවුද? H2යි. මෙයාට ඊතලය අනින්න ඕනුනේ. කාබනුයි එයා ඉන්නවා. O2යි. එයා නැහැනේ මෙතන. එයාවත් දාගමු. මෙයාට ඊතලය අනින්න ඕනුනේ. H2යි O2යි. හරි. එහෙනම් ඊතලයේ එවපු ඔක්කොම දෙනා මෙතන ඉන්නවා. හැබැයි තුලිත නෑ. හොඳේ තුලිත කරන්න එපා. මෙහෙම දාගන්න. කවුද මෙතන ඉන්නේ කියන එක දාගන්න. මේ ඊතලයේ මෙහාට එන්නේ කාබනුයි H2යි. ඒ දෙන්න ඉන්නවනේ. ඉන්නවා. මේ ඊතලයේ මෙහාට එන්නේ කාබනුයි O2යි. ඒ දෙන්න ඉන්නවද? කාබනුයි O2යි. ඒ දෙන්න ඉන්නවා. මේ ඊතලයේ මෙහාට එන්නේ H2යි O2යි. එයත් ඉන්නවා. හරි නේද? එයත් ඉන්නවා. දැන් ඔයා මොකද කරන්න උනේ? දැන් ළමයි මේක තුලිත කරන්න. කොහොමද තුලිත කරන්නේ? මේක තුලිත කරපු ප්‍රතික්‍රියාවනේ. ඒක දිහා බලන් තුලිත කරන්න. මෙතන කාබන්ලා 6 දෙනෙක් ඉන්න නිසා මෙතනට 6ක් දානවා. එච්චර 6 දෙනෙක් ඉන්න නිසා අපි බලන්න මේ පැත්තේ එක පැත්තක් දිහා බයි කරනවා. ළමයි මේ පැත්තට මේ පැත්ත තුලිතයිනේ. දැන් අපි කරන්නේ මොකද්ද? මේ පැත්තට මේ පැත්ත තුලිත කරන එක. ඒතර මොකද වෙන්නේ? මේකයි මේකයි කොහොමද තුලිත වෙනව එතකොට? ඇයි? මේකයි මේකයි එක සමානයිනේ පරමාණු වලින්. මේ දෙපැත්තේ තියෙන පරමාණු එක සමානයි. ඇයි?
මේ ප්‍රතික්‍රියාව තුලිත කරපු ප්‍රතික්‍රියාවක්. එතකොට මේ පරමාණු වලට මේ පරමාණු සංඛ්‍යා සමාන නම් මේකට මේක තුලිත කළා නම් මේකයි සමාන වෙනවා. ඒ කියන්නේ මේ තැන් තුන පරමාණු වලින් එකිනෙකට සමාන වෙන්න ඕන. හරි. එහෙනම් ඉස්සලාම කාබන් 6ක් තිබුණා. කාබන් 6ක් දාගත්තා. දැන් එක්ස්ට්‍රා 6 දෙනෙක් ඉන්නවා. මෙතන එක්ස්ට්‍රා කී දෙනයිද ඉන්නේ? මෙතන එක්ස්ට්‍රා ඉන්නේ දෙන්නයි. ඒ කියන්නේ අපි මේක තුලිත වෙන්න මොකද්ද කරන්නේ? 3ක් දාගන්න. ඒතර H2 හරිනේ. එක්ස්ට්‍රා ඒතර මේ පැත්තේ 6යි ඉන්නේ ඔක්කොම. මෙතනත් දැන් එතකොට 3 වරක් 2 6යි. ඒක හරි. ඊට පස්සේ ඔක්සිජන්ලා. ඔක්සිජන්ලා කී දෙනෙක් ඉන්නවද? ඔක්සිජන් ළමයි බලන්න. මෙතන 15ක් තියෙනවා. ඇයි? 15 බෙදීම 2 වාරයක් 2නේ. ඒතර 15 බෙදීම 2 වැඩි කිරීම 2. දෙකට 2 කපලා ගියාම ඕන 15යි. හරි නේද? 15 බෙදීම 2ක් O2 කියන්නේ 15ක් O ඉන්නවා කියන එක. එහෙනම් එම ප්‍රමාණයම මෙතනට දාගන්න වෙනවා. හරි. බැලන්ස්. එහෙනම් මතකද කරපු මූලික දේවල් ටික නිකන් පොඩ්ඩක් මතක් කරගමු. අපි මොකද්ද මතක් කළේ මුලින්ම? ප්‍රශ්නෙට අහන ප්‍රශ්නයක් තියෙනවනේ මොකක් හරි. ඒ කියන්නේ බෙන්සීන්ගේ දැන් මෙතන අහලා තියෙන බෙන්සීන්ගේ දහනය. ඒතකොට බෙන්සීන්ගේ දහන ප්‍රතික්‍රියාව අපි ලියාගත්තා. මේ තමයි බෙන්සීන්ගේ දහන ප්‍රතික්‍රියාව. හරි? බෙන්සීන්ගේ දහන ප්‍රතික්‍රියාව. අපි ඒක ලියාගත්තා. හරි? ඊට පස්සේ අපි මොකද්ද කළේ? ඒ අයගේ සංයෝග ටික අන්ඩර්ලයින් කරලා අන්ඩර්ලයින් කිරීම අවශ්‍ය නැහැ. හරි? සංයෝග ටික අඳුරගෙන ඒ සංයෝග අර අපේ දත්තවල තියෙන ප්‍රතික්‍රියාවේ දත්ත දැන් කීපයක් දෙනවනේ. අපිට එතන දීලා තියෙනවා බෙන්සීන්ගේ උත්පාදනය, කාබන්ගේ දහනය, ජලයේ උත්පාදනය. ඒ ප්‍රතික්‍රියා දිහා බලලා ඒ ප්‍රතික්‍රියාව තමයි මේ නිරූපණය කරන්නේ. දැන් උදාහරණයක් බෙන්සීන්ගේ උත්පාදනය නිරූපණය කරන ප්‍රතික්‍රියාවේ ඊතලයේ ඇනිලා තියෙන්නේ කොයි පැත්තටද? බෙන්සීන් පැත්තට. හරිද? කාබන්ගේ දහනය නිරූපණය කරන ප්‍රතික්‍රියාවේ ඊතලයේ ඇනිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පැත්තට. H2O ගේ උත්පාදනය නිරූපණය කරන ප්‍රතික්‍රියාවේ ඊතලයේ ඇනිලා තියෙන්නේ ජලයේ පැත්තට. අන්න ඒ විදිහට ඒ ප්‍රතික්‍රියා ටිකම තමයි මේ වගේ තැනක ඉඳන් ඒ අදාළ සංයෝගෙට ඊතල දාගත්තාම හරි. මම නිකන් ඔයාලට නිකන් සරලව කිව්වේ නිකන් ඊතලයේ විසික් කරනවා. එතන මෙයාට තමයි ඇනෙන්නේ. ඒ විසික් කරපු කවුද? කාබනුයි H2යි. කාබනුයි H2යි තමයි H2යි තමයි ඊතලයේ එවලා තියෙන්නේ. ඒ හින්දා මේ පැත්තේ ඒ දිශාවෙන් මෙහාට දා ගන්න. ඊට පස්සේ මෙයාට කාබනුයි Oයි. කාබනුයි Oයි ඒ දෙන්න දා ගන්න. මෙහාට H2යි Oයි. ඒක දාගත්තා. හරි? ඔන්න ඔහොම දාගත්තා. දැන් ළමයි මොකද කරන්නේ? දැන් පරමාණු සංඛ්‍යා ඊට පස්සේ අපි තුලිත කිරීම කරන්නේ මේ දෙක සමාන නිසා පරමාණු වලින් මේක පැත්තක් දිහා බලාගෙන මේකේ තියෙන පරමාණු තුලිත කරනවා. එතකොට මොකද වෙන්නේ? මේකයි සමාන නිසා මේක දිහා බලාගෙන මේකත් ඒ සමානව ගත්තොත් මේකයි කොහොමත් සමාන වෙනවා. හරි නේද? හරි. දැන් ඔන්න නිර්මාණය ලතින මොකද්ද? එන්තැල්පි චක්‍රයක්. එන්තැල්පි චක්‍රයක් කියලා එතකොට මොකද්ද තියෙන්නේ? අපි ගාව තියෙන ප්‍රතික්‍රියා දත්ත වලට තියෙන ප්‍රතික්‍රියා තුන තමයි මේ පැත්තට මෙහෙම තියෙන්නේ. දත්ත වලට තියෙන ප්‍රතික්‍රියා තුන. අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ පැත්තට තියෙන්නේ. ඕක මාරුණා කියලා කමක් නැහැ. දැන් මේ ඊතලෙ මෙහෙම උඩට ගිහිල්ලා අනිත් ඊතල වෙන පැත්තට තිබුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි නේද? එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඊට පස්සේ දත්ත වල තියෙන ඊතල ලකුණු කරනවා. දැන් දත්ත ටික දැන් මේ ටික ඔක්කොම පුරවලා ඉවරයි. දැන් සම්පූර්ණ එන්තැල්පි චක්‍රය. දැන් ගාන හදන්න මේ උවලට අදාළ දේවල් ටික ලකුණු කරනවා. මේ බලන්න. කාබන් 6ක් දහනය. කාබන් 1ක් දහනය වෙන්න යන ශක්තිය කීයද? කාබන් 1ක් දහනය කරන්න යන ශක්තිය ඍණ 393 කිලෝජූල් මවුලයට. ඍණ 393 කිලෝජූල් මවුලයට. ඒ වගේ කීයද? ඒ වගේ 6ක්. ඒතකොට ඒ වගේ 6ක් මොකද්ද වෙන්නේ? දහනය කරන්න යන ශක්තිය. පැහැදිලි නේද? මෙතන බලන්න. කාබන් ඩයොක්සයිඩ් මේ තියෙන බෙන්සින්ගේ හැදෙන එක නේද? ඔන්න බලන්නකෝ. මෙතන ගන්න ඕනේ බෙන්සින් හැදෙන එක. ඇයි ඊතලයේ තියෙන්නේ මෙහෙම නේද? කාබන්ගේ දහනය නෙමෙයි මේ. ඊතලයේ තුඩ තියෙන්නේ කොතනද? බෙන්සින්ගේ පැත්තෙන්. ඒතර මේක වැරදි නේ. මෙහෙම ලියන්න බෑ. බෙන්සින්ගේ උත්පාදනය. ඒතර ඒකට එන්නේ ඍණ 84යි. ඍණ 84යි කිලෝජූල් මවුලයට. දැන් හරි. ඍණ 84යි කිලෝජූල් මවුලයට. ඍණ 84යි. මේ පැත්තට තියෙන ඔන්න කාබන්ගේ දහනය.
කාබන් ඩයොක්සයිඩ් 6ක් හැදෙන්නේ. දැන් හරි ප්‍රතික්‍රියාව. ඒකට තමයි එන්න ඕනේ අර 6 වාරයක් ඍණ 393. 6 වාරයක් ඍණ 393. ඊළඟට මේ ඊතලින් පෙන්වන්නේ මොන ප්‍රතික්‍රියාවද? ජලයේ හදන ප්‍රතික්‍රියාව. ජලාණු එකකටයි දීලා තියෙන අගය කීයද? ඍණ 286යි. එහෙනම් ජලාණු 3කට. ඍණ 286යි කිලෝජූල් මවුලයට. හරි. ඔන්න ඔහම ඊතල මත දත්ත ටික ලකුණු කරගන්න. ඊතල මත දත්ත ටික ලකුණු කරගන්න එක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. එතකොට මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ අර දත්වල තියෙන ප්‍රතික්‍රියා ටිකමනේ මේ අපි මේ ලියලා තියෙන්නේ. එකම දේ මෙතන තියෙන්නේ දත්තයේ තියෙන්නේ එක CO2 කෙනෙක් හදන එක. මෙතන තියෙන්නේ ඒ වගේ 6 ගුණයක්. ඒක නිසා තමයි 6න් වැඩි කළේ. 393යි එක CO2 කෙනෙක් හැදෙන්න යන ශක්තිය, නැත්නම් කාබන් එක්කෙනෙක්ගේ දහනේ ශක්තිය. දැන් මෙතන කාබන් 6 දෙනෙක් ඉන්න නිසා 6න් වැඩි කළා. එතකොට මෙතන H2 හැදෙන්න යන ශක්තිය 286යි 286යි. ඒ වගේ H2O වල කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. ඒක නිසා තමයි 3න් වැඩි කරලා තියෙන්නේ. හරි. දැන් ළමයි අර හේස් කිව්වන්නේ මොකද්ද කතාව? මොකද්ද? ප්‍රතික්‍රියාවක් මොන මාර්ගයෙන් සිද්ධ කළත් ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන එකම එන්තල්පි පරයාසය කියලා. දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාර්ගය කියන එක ටිකක් අඳුර ගන්න ඕන. ප්‍රතික්‍රියාව සිද්ධ කරන මාර්ගය අඳුර ගන්න දැන් මේකේ මාර්ග මොනවද තියෙන්නේ? මෙහිමයි මාර්ග තියෙන්නේ. මෙතනින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවර වුණත් මෙහෙම ගිහිල්ලා ওই වැඩේ කළත් හේස්ගේ නියමය අනුව කියවෙනවා මොකද්ද? ඒ උත්තර එකිනෙකට සමානයි කියලා. ඒන උත්තර එකිනෙකට සමානයි. ඒ කියන්නේ මෙතනින් වැඩේ පටන් අරන් මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවර කළත් මෙතනින් වැඩේ පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවර කළත් මෙතනින්ුයි ආරම්භය මෙතනින්ුයි අවසානය. ඒක වෙනසක් වෙලා නැහැනේ. දැන් මෙතනින් පටන් අරන් මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙයාලව හදලා මෙහෙම ගිහිල්ලා මේක හැදුවත් මෙතනින් පටන් අරන් මෙයාලව හැදුවත් ආරම්භය කරන ස්ථානයේ අවසන් කරන ස්ථානයේ වෙනසක් වෙලා නැහැනේ. ඒ කියන්නේ මොකද්ද? ශක්ති පරයාස වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මොකද්ද වෙන්නේ? ශක්ති පරයාසය මේ පැත්තට යන ශක්තියට මේ පැත්තේ යන ශක්තිය සමානයි. දැන් ඕක හැම වෙලෙම හිතා ඉන්න එපා. දැන් ඊතල මේ කොහොමද එන්නේ කියලා. ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා. මේ ඊතලේ වලින් වට වෙන මේ මැද්ද තෝරගන්න. මේ මැද්ද තෝරගත්තාම මම මෙහෙම ගහන්නම්. මේ මැද්ද තෝරගත්තාම ඔන්න ඔහම රවුමට ගහන ඊතලයක්. හරි? රවුමට ගහන ඊතලයක්. දැන් බලන්න මේ රවුමට ඊතලේ. එහිම රවුමට ඊතලේ දාපුවාම රවුමට ඊතලේ දාපුවාම හරි? රවුමට ඊතලේ දාපුවාම මම මේ ඊතලේ කැරකෙන පැත්තට ඊතලේ මෙහෙම කැරකෙන පැත්තට තියෙන එව්වා සමාන කිරීමෙන් එක පැත්තකත් තියෙන දත්ත සමාන කිරීමෙන් එක පැත්තකත් අනිත් දත්ත සමාන කිරීමෙන් අනිත් පැත්තට ලියා ගන්න. ඒ කියන්නේ දැන් ඔහොම ඊතලේ මම මේ ඊතලේ දිගේ මෙහෙම කැරකෙද්දී මම කැරකෙන පැත්තටම මේ ඍණ 84 කියන එක තියෙන්නේ. 84යි කිලෝජූල් මවුලයට. ඔහොම ඇවිල්ලා මේක තියෙන්නේ ඒ පැත්තටම. එතකොට එතන තියෙන ඩෙල්ටා H තීටා මොකද්ද? බෙන්සීන් වල දහනේනේ. ඊළඟට එහෙම කැරකිලා මෙහෙම ඇවිල්ලා මේ දෙක මෙහෙම කැරකිලා එද්දි මේ පැත්තට තියෙන්නේ. 6 වැඩි කිරීම ඍණ 393යි කිලෝජූල් මවුලයට. 3 වැඩි කිරීම ඍණ 286යි කිලෝජූල් මවුලයට. හරි නේද? එතකොට මේ පැත්තට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මේ පැත්තට එද්දි මේ දෙක හම්බෙන්නේ කොහෙද? මේ දෙක හම්බෙන්නේ විරුද්ධ පැත්තට. ඒක විරුද්ධ පැත්තට හම්බෙන්නේ වෝ සමාන කිරීමෙන් විරුද්ධ අත පැත්තේ දාගන්න. තේරුණාද ඔයාලට? නැවතත් නොතේරුණු කෙනෙක් ඉන්නවනම් බලන්න. ඊතලේ කැරකෙන පැත්තට තියෙන ඊතලවල තියෙන දත්ත සමාන කිරීමෙන් එක පැත්තක. එහෙම කැරකිලා යද්දි මේ ඊතල හම්බෙන්නේ මුහුණට මුහුණලානේ මෙහෙම කැරකිලා යද්දි. ඒතර ගමන් කරන පැත්තට මේ කැරකෙන පැත්තට විරුද්ධ පැත්තටනේ මේ ඊතල දෙක තියෙන්නේ. ඒක සමාන කිරීමෙන් විරුද්ධ පැත්තේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ළමයි අපිට උවමනා කරන කෙනා
උක්ත කරගන්න පුළුවන්. මේ බලන්න. කොහොමද එන්නේ? 6 වැඩි කිරීම ඍණ 393 ධන 3 වැඩි කිරීම ඍණ 286 ඍණ 286 හරි 3 වැඩි කිරීම ඍණ 286 ඍණ 84යි කියලා එනවා. ඍණ 84. රේඛ ධන වෙනවා. මේ ඔක්කාංගෙ මේකගේ අවසාන එන්නේ මොකක්ද? මේ ඔක්කාංගෙ මේකගේ අවසාන එන්නේ කිලෝ ජූල් මවුලයට කියලා. ඒතර ළමයි මේ සුළු කිරීමෙන් ලැබෙන උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. මේ සුළු කිරීමෙන් ලැබෙන උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. ඕක එනවා ළමයි ඍණ 3132ක්. ඍණ 3132ක්. ඍණ 3132ක් කිලෝ ජූල් මවුලයට කියලා. තව පොඩි දෙයක් මම කියලා දෙන්නම්කෝ. මේ ගාන හදද්දී මේ සම්බන්ධතාවය ගත්තේ මොන මූලධර්මයෙන්ද? හේස් නියමෙන්. ඇයි ඒ හේස්නේ ළමයි කිව්වේ මේ පාරෙන් ගියත් දෙකේදිම සමාන විපර්යාසයක් සිද්ධ වෙන්නේ කියලා. නේද? ඔයාලට පැහැදිලිද මේ? මේ පාරෙන් ගියත් මේ පැත්තෙන් පටන් අරන් මෙතනින් ඉවර කළත් මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර කළත් කොහොම ඉවර කළත් මොකද්ද වෙන්නේ? ශක්ති විපර්යාසය සමානයි කියලා කිව්වේ කවුද? හේස්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම යාව මතක් කරන්න ඕන විභාගෙදී එතනට ලකුණක් තියෙනවා හේස් නියමයෙන්. කියලා තමයි මේක ලියන්නේ. ඊළඟ වැදගත් දෙයක් තියෙනවා. මෙතන 6 වැඩි කිරීම ඍණ 393යිනේ. මොකද්ද මේ 6යි කියන්නේ? මවුල 6ක් කියන එක. කාබන් මවුල එකකට තමයි මේ කිලෝ ජූල් ඍණ 393ක් දීලා තියෙන්නේ. ඒක 6කට ඒ වගේ 6න් වැඩි කරන්න ඕන. එතකොට ඒකකයේ මවුලයට කියන එක අයින් වෙනවනේ. ඒ කොහොමද? මේ බලන්න. 6යි මවුල වැඩි කිරීම ඍණ 393යි කිලෝ ජූල් මවුලයට. දැන් මොකද්ද වෙන්නේ? මේ මවුලට මේ මවුල කපලා යනවා. තේරෙනව නේද? එතකොට එන උත්තරේ එන්නේ කෙලින්ම කිලෝ ජූල් වලින්. නමුත් මම දාලා තියෙන්නේ කිලෝ ජූල් මවුලයට කියලානේ. කිලෝ ජූල් මවුලයට කියලානේ. අවසානයේ කිලෝ ජූල් මවුලයට කියලානේ දාලා තියෙන්නේ. ළමයි එහෙම දාන්න පුළුවන් වෙන්නේ අපේ ප්‍රශ්නෙට අදාළව එන උත්තරේ බලන්න ඕන මොකක්ද කියලා. අපේ ප්‍රශ්නෙට අදාළව අහන්නේ බෙන්සින් මවුලයක් දහනය කිරීමට අදාළව. ඇයි? එයාලා අහන්නේ සම්මත දහන එන්තැල්පිය මොකක්ද කියලා. සම්මත දහන එන්තැල්පිය කියන නිර්වචනයේදී අර්ථ දැක්වෙනවා මොකද්ද? බෙන්සින් මවුල එකක් දහනය කරන්න යන ශක්ති පරයාසය. ඒතර බෙන්සින් මවුල එකක් කියන එක එතන කියවෙනවා. ඒතර එතන බෙන්සින් මවුල එකක් කියන එක කියවෙන නිසා අපි මේකෙදී මවුලයට කියන එක අයින් කරන්න නැතුව ගේනවා. මවුලයට කියන එක අයින් කරන්න නැතුව ගේනවා. හරිද? මොකද අපේ ප්‍රශ්නෙන් අහන්නේ සම්මත දහන එන්තැල්පියක්. සම්මත දහන එන්තැල්පිය අර්ථ දක්වලා තියෙන්නේ මොකද්ද? මවුල එකක දහනයකට අදාළව. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? මේ මවුලයට කියන එක එහෙමම ගේනවා. ඒක කිලෝ ජූල් කියලා නැත්නම් සුළු වෙද්දී එන්න ඕනේ. නමුත් අපි ඒක එහෙම කරන්නේ නැහැ. හරි. දැන් ඔයා කරන්න ඕනේ දෙය මෙන්න මේකයි. දැන් ඔයාලට ගාන පැහැදිලිනේ. ගාන මෙතන ඉඳන් පළවෙනි ගාන නිසා ඔයා මේක ලියාගත්තත් කමක් නැහැ. මේ බලන්නකො. හරි? ගාන මෙතන ඉඳන් ඉස්සලාම මේ ටිකනේ ලිව්වේ. මේ ටික ලියා ගන්නවා. හරිද? ඉස්සලාම මේ ටික ලියා ගන්න. ඒ ටික ලියා ඒ කියන්නේ වීඩියෝ එක නවත්තලා මේ ටික ලියා ගන්න. හරි? ඒ ටික ලියා ගත්තයින් පස්සේ කොතනද 18 වෙනි පිටුවේ. හරි? 18 වෙනි පිටුවේ. ඒ පිටුව විතරයි ඉඳ තියෙන්නේ. හරි? ඒ ටික ලියා ගත්තයින් පස්සේ ඔයා මෙන්න මේ විදිහට මේ ටික ලියලා මේ දින්නේ ඔය ටික ওই විදිහට භෞතික අවස්ථා සහිතව හරියට ලියලා හේස් නීමෙන් කියලා දාලා ඒ ටික මේ විදිහට තුලිත මේ සමාන කිරීම කරලා ඊට පස්සේ මෙන්න මේ ටික ලියන්න ඕන උත්තරේ වෙනකම්. ඊට පස්සේ
උත්තරේ වෙනකම් මේ ටික ගන්න ඕන. හරි? පැහැදිලිද? ඊට පස්සේ උත්තරේ වෙනකම් ওই ටික ওই විදිහට ගන්න ඕන. හරි. ඊළඟට ඔයාලට මම පොඩි අභ්‍යාසයක් දෙනවා. ඔන්න බලන්නකෝ. ඊළඟට මේ වැඩේ හැමෝම මේ විදිහටම කරන්න. කොහොමද කරන්න ඕනේ? දැන් ඔයා ඊළඟට ඔයා ගන්න ඕන මොකද්ද? පිටු අංකය 23 තියෙන පිටු අංකය 23 තියෙන ගාන. පිටු අංකය 23 තියෙන ගාන ගන්න. හරි? ඒ ගාන නැවත වීඩියෝ එක ආපස්සට අරගෙන මේ ගාන හදන විදිහ මම කියලා දුන්නානේ. ඒ ස්ටෙප් වලටම Q2 නැත්නම් 23 වෙනි පිටුවේ තියෙන ගාන කරන්න. ගාන ඔයාලට ෂුවර්ම නම් පොතේ කරන්න පුළුවන් නැත්නම් කොලයක කරලා මම ගාන හැදලා පෙන්නුවට පස්සේ ඔයාලට ගාන ලියා ගන්න පුළුවන්. ඒතර ඔයා කරන්න ඕනේ මොකද්ද? 23 වෙනි පිටුවේ තියෙන Q2 ගාන Q1 කරන්න එපා. 23 වෙනි පිටුවේ තියෙන Q2 ගාන ඔයා මම මේ කියලා දුන්නු විදිහට මේ ගාන කියලා දුන්නු විදිහට මුල ඉඳන් පිළිවෙලට ඒ විදිහට කරලා උත්තරේ ගන්න මම ගාන සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔයාලට පොතේ ලියා ගන්න පුළුවන්. හරිද? මතක තියාගන්න ඔය Q2 ගානත් එතනින් පස්සේ තියෙන හැම ගානක්මත් මොකද්ද? ක්‍රම හතරක් තියෙනවනේ. ක්‍රම හතරටම හදන්න තමයි ඔය ඉඩ දීලා තියෙන්නේ. ඒ නිසා ඉඩ ඇතිව ඒ කියන්නේ ඉඩ කඩ නැත්නම් නාස්ති කරගන්න එපා. ක්‍රම පළවෙනි ක්‍රමය, දෙවෙනි ක්‍රමය, තුන්වෙනි ක්‍රමය, හතරවෙනි ක්‍රමය කියලා ක්‍රම හතරම හදන්න තියෙනවා. නිසා ඉස්සලාම 23 වෙනි පිටුවේ පළවෙනි ක්‍රමය කියලා දාලා තමයි මේක හදන්න ඕනේ. දැන් එහෙනම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ආපස්සට අරගෙන කියලා දුන්නු දේ නැවත මුලින් ඉඳන් මේ ගානත් එක්ක බලන ගමම්ම මේ ගානත් එක්ක බලන ගමම්ම හදන්න. මේ ගානේ මේ ටික මුලින්ම ලිව්වා නම් ඔයත් ඒ ටික ලියලා පටන් ගන්න. ඊට පස්සේ අර ටික හදා ගන්න විදිය නැවත තේරුම් ගන්න. නැවත පාරක් ඔයත් ප්ලේ කරලා මේ Q2 ගාන මේකත් එක්ක හදන්න. හරි? එහෙනම් වැඩේ පටන් ගන්න බලන්න. වැඩේ පටන් ගන්න බලන්න. හරි. දැන් මම ඔන්න Q2 ගාන හදන්නයි යන්නේ. Q2 ගාන හදන්නයි යන්නේ. ඒකේ මොනවද කියන්නේ? කාබන් ඩයොක්සයිඩ් ජලය C2H6 වල උත්පාදන අගයන් දීලා තියෙනවා. C2H6 C2H6 තමයි මේක ගෑස් එකක්. හරි? කාබන් දෙකකින් H6කින් තියෙන්නේ. ඒකේ උත්පාදන අගය ඍණ 85යි. මෙතන 84යිනේ. 85යි. නේද? අර කලින් ගාන වගේම තමයි. ඒකේ 10 එන්තැල්පි අහන්නේ. එහෙනම් කලින් ගාන වගේම තමයි. නේද? මට හරිම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. මම මේක මකලම කියලා දෙන්නම්. හරි? අර විදිහටම තමයි හිතන්න තියෙන්නේ. දැන් ඔයා මේකත් බලාගත්තාම තව අත්දැකීමක් ලැබෙනවා කොහොමද මේ ගණන් අපි හදන්නේ කියලා. මොකද්ද මම ඉස්සල්ලාම කිව්වේ? ප්‍රශ්නේ අහන්නේ C2H6 වල 10. ඒතර ඔයා කරන්න ඕනේ ලියනවා. C2H6 10. දැන් අපි දැනන් ඉන්න ඕන මෙතනදී මොකද්ද? මේ 10 වීමකින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. ළමයි මේ 10 මේ සංයෝගය මොකද්ද? කාබනු HV පමණක් තියෙන සංයෝගයක්. කාබනු HV පමණක් තියෙන සංයෝග 10 වුණාම මොකක්ද ලැබෙන්නේ? කාබනු HV පමණක් තියෙන සංයෝග 10 වුණාම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙනවා. කාබන් දෙකක් නම් මෙතන 2යි. එච්චර 6ක් නම් මෙතන 3යි. ඒතර කාබන්ලා දෙවරක් දෙක 4යි. ඔක්සිජන්ලා දෙවරක් දෙක 4යි. මෙතන 3යි ඔක්කොම 7යි. ඒතර මෙතන ඉන්නේ 7 බෙදීම දෙකක් කියලා. මේ කොහොමද මම මේ ලියාගත්තේ? මේ ලියාගත්තේ ළමයි දහන එන්තැල්පී තියෙන නිර්වචනය. සම්මත අවස්ථාවේදී කිසියම් සංයෝගයක හෝ මූල ද්‍රව්‍යයක මවුල එකක් වැඩිපුර ඔක්සිජන් සමග සම්පූර්ණයෙන්ම දහනය වීමේදී සිද්ධ වන එන්තැල්පි පරයාසය තමයි අපි
සම්මත දහන එන්තල්පි කියන්නේ. දැන් එතකොට ඔයාලට පැහැදිලිව පේනව නේද? මොකද්ද? ඔයාලට පැහැදිලිව පේනවා මෙයා මවුල එකක් වන පරිදි තමයි තුලිත කරන්න ඕනේ. මේ කාබන් දෙන්න ඒක නිසා මෙතන දෙකක් දාගත්තා. එක්ස්ට්‍රා 6 දෙනයි ඒක නිසා මෙතන 3ක් දාගත්තා. 3 වරක් 2 6ක් නිසා. එහෙම වුණාම ඔක්සිජන් කීයක් එනවද? 2 වරක් 2 4යි. මෙතන 3යි 7යි. 7ක් වෙන නිසා මෙතන O7ක් එන්න 7 බෙදීම 2ක් O2 ගෑස් දාගත්තා. හරි. දැන් ළමයි මොකද කරන්නේ? දැන් අපි අර කියපු කතාව කරමු. ඔයාලා මතකයි මොකද ඊළඟට කරන්න තියෙන්නේ? අපි දත්ත දිහා බලනවා. ඒතර හොයන්න තියෙන්නේ මෙයාව. හොයන්න තියෙන්නේ මෙයාව. C2 H6ගේ දහනය. දැන් අපි දත්ත දිහා බලනවා. දත්ත දිහා බලපුවම අපිට තේනවා ජලය හදන ප්‍රතික්‍රියා තියෙනවා. C2H6 හදන ප්‍රතික්‍රියා තියෙනවා. CO2 හදන ප්‍රතික්‍රියාව තියෙනවා. මම කිව්වා සංයෝග පැත්තට ඊතල ගහ ගන්න. සංයෝග පැත්තට ඊතල ගහගද්දි මෙයා සංයෝගයක් නෙමෙයි. ඒක සංයෝග විදිහට තියෙන්නේ මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. මේ වගේ මට්ටමක ඉඳන් සංයෝග පැත්තට ඊතල ගහ ගන්න. හරිනේ? එතකොට ළමයි මේ බලන්න කාබන් solid graphite එයාගෙන් සහ H2 එකතු වෙලා තමයි මේ ඊතලෙන් එයාට පහර දෙන්නේ. මේ ඊතලය යවන්නේ කවුද? කාබනු H2 එකතු වෙලා. ඒතර ඒ දෙන්නව ලියා ගන්න. තුලිත කරන්න එපා මෙතනදී. හරි? මේ ඊතලය යවන්නේ කවුරු එකතු වෙලාද? ඔයාලට ඕන නම් ඒක ප්‍රතික්‍රියාවෙන් බලන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන කවුරු එකතු වෙලාද? කාබනුයි තව එක්කෙනෙක් අඩුයි. කවුද? ඔක්සිජන් එකතු වෙලා. හරි? කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ. ඊළඟට H2O හැදිලා තියෙන්නේ. H2යි ඔක්සිජනුයි එකතු වෙලා. ඒක නම් හරි. දැන් ඊළඟට මොකද්ද කරන්න කිව්වේ? ඊළඟ කරන්න කිව්වේ මේ තැනට මේ තැන සමානයිනේ. ඊළඟ මේ තැනත් එක්ක මේක සමාන කරන්න. ඒ කියන්නේ මේ තැන් තුනේ තියෙන පරමාණු එකිනෙකට සමාන වෙන්න ඕන. ඒතර කාබන් මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා කාබන්. ඒක නිසා මෙතන දෙකක් එන්න ඕන. මම මෙතන දෙකක් දාගන්නවා. මෙතන කාබන්ලා කීද නැයිද? දෙන්නෙක් ඉන්නවා. මෙන්න මෙතන දෙකක් දාගන්න. එක්ස්ට්‍රා මෙතන 6යි. ඒ නිසා මෙතනට 3ක් දාගන්න. ඒක හරි. ඕලා මෙතන 7යි. මෙතන 2යි. ඒ නිසා මෙතනට 7ක් දාගත්තාම වැඩේ හරි. 7 බෙදීම දෙකක් දාගන්නවා. sorry. වැඩේ හරි. එතන මෙතන කාබන්ලා දෙන්නයි. Hලා 6 දෙනයි. ඕලා 7 දෙනයි. වැඩේ complete. පැහැදිලිනේ? වැඩේ complete. හරි? ඒ කියන්නේ මේ තැන් තුන එකිනෙකට සමාන වෙන්න ඕන. දැන් ඔන්න අපි සමාන කළා. හරි නේද? අපි සමාන කළා. දැන් එහෙනම් ඊළඟට කරන්න ඕනේ මොකද්ද? ඊළඟට අපි මීට අදාළ දත්ත ටික ලියා ගන්න. දැන් උදාහරණයක් C2H6 හදන ප්‍රතික්‍රියාවේ දත්තය අපිට දීලා තියෙනවා 85යි කියලා. අපි ලියා ගන්නවා. 85යි කිලෝජූල් මවුලයට. ඊතලේ මත ලියා ගන්න. ඒතර ලේසි. ඊට පස්සේ CO2 හදන ප්‍රතික්‍රියාව කීයද? ඍණ 393යි. CO2 දෙන්නේ හැදලා තියෙන නිසා ඍණ 393 එවුව 2යි. හරි? ඊළඟට H2O හදන ප්‍රතික්‍රියාව කීයද? අපිට දෙය දෙන්නේ 286යි. මෙතන 3 දෙනෙක් ඉන්න නිසා 3 වැඩි කිරීම ඍණ 286යි. 3 වැඩි කිරීම ඍණ 286යි. ඔයාලට පැහැදිලිද? පැහැදිලි කියලා මම හිතනවා. ඒ අදාළ සංයෝගයට අදාළව ප්‍රතික්‍රියාව ඇත්තටම කී ගුණයකින් තියෙනවද කියලා බලන්න. එතකොට CO2 එකක් හදන්නයි දීලා තියෙන දත්තය. මෙතන CO2 දෙකක් තියෙනවා. ඒක නිසා දෙකෙන් වැඩි කළා. මෙතන H2O එකක් හදන්නයි දීලා තියෙන දත්තය. මෙතන තුනක් තියෙනවා. ඒක නිසා තුනෙන් වැඩි කළා. මෙතන 85යි. දැන් මොකද කරන්නේ? අර හේස්ගේ කියපු විදිහට මේක වටේට මෙන්න මෙහෙම සලකනවා. හරි? මෙහෙම සලකනවා. අපි කියනවා හරි? අපි මොකද කරන්නේ? හේස් කිව්වේ මෙතනින් පටන් අරගෙන මෙහෙම ගියාම එන උත්තරෙත් මෙතනින් පටන් අරගෙන
මෙහෙම ගියාම එන උත්තරෙත් එක සමානයි කියලා. තේරුණානේ? එහෙනම් අපි ඒක බලනවා. කොහොමද? මෙතනින් පටන් අරගෙන මෙහෙම ගියාම එන උත්තරේ මෙතනින් පටන් අරගෙන මෙහෙම ගියාම එන උත්තරේ සමානයිනේ. ඒක අපි කිව්වා පහසුයි අපිට. මෙහෙම මැද මෙහෙම රවුමක් දාගන්න. මේ රවුමේ ඊතල කැරකෙන මම මේ විදිහට කැරකෙද්දී මම කැරකෙන පැත්තට තියෙන ඊතල සමාන කිරීමක් දාලා එක පැත්තක ලියා ගන්න. ඒ කියන්නේ ඍණ 85යි කිලෝජූල් මවුලයට කියන එකයි ඩෙල්ටා H තීටා C C2H6 කියන එකයි මොකද්ද වෙන්නේ? එක පැත්තට තියෙන්නේ. ඊළඟ අනිත් දෙක අපි කැරකිලා එද්දී මේ ඊතල කැරකෙන පැත්තට තියෙන්නේ අනිත් පැත්තට තියෙන්නේ මේ පැත්තට තියෙන්නේ. එහෙනම් දෙක වැඩි කිරීම ඍණ 393යි කිලෝජූල් මවුලයට ධන 3 වැඩි කිරීම ඍණ 286යි කිලෝජූල් මවුලයට. ඔන්න ඔහොම තියෙන්නේ. හරි නේද? දැන් ළමයි අපිට ඕන කරන දේ උත්තර කරලා උත්තරේ ගන්න. හරි සරලයි. මොකද්ද? ඩෙල්ටා H තීටා C C2H6 කියන එක නා උක්ත කරපුවාම අපිට එනවා දෙක වැඩි කිරීම ඍණ 393 ධන 3 වැඩි කිරීම ඍණ 286 ධන ඍණ 85යි. ඒක ධන නෙමෙයි ඒක ඍණ. එහා පැත්තෙන් න්යාවි මේ පැත්තට. එතකොට ළමයි මෙතන ඒකකය අනිවාර්යයි අර විදිහටම කිලෝජූල් මවුලයට කියලා එනවා. කිලෝජූල් මවුලයට කියලා ඒකක එනවා. ඔතන බලන්න උත්තරේ AV ඔයාලට Q2 වල ඍණ 1559යි කියලා. ඍණ 1559. ඍණ 1559යි කිලෝජූල් මවුලයට. ඍණ 1559යි කිලෝජූල් මවුලයට. බලන්නකෝ. හරිම සරලයි. මොකද්ද? මේ එන්තැල්පි චක්‍ර භාවිතයෙන් මේ ගණන් හදන එක. හරි? හරිම සරලයි එන්තැල්පි චක්‍ර භාවිතයෙන් මේ ගණන් හදන එක. හරි? එහෙනම් දැන් ඔයා ඊළඟට දැන් වැඩේ පැහැදිලි කියලා මම හිතනවා. හදන්න බලන්න Q ඊළඟට හදන්න ඕනේ Q3. හරිද? ඊළඟට හදන්න ඕනේ Q3. Q3 හැදුවට පස්සේ Q1 හදන්න. Q3 තියෙන 26 වෙනි පිටුවේ. ඔය හැමතැනකම ළමයි පළමු ක්‍රමය කියලා දාලා හදන්න ඕනේ. මොකද හේතුව තව ක්‍රම තුනක් තියෙනවා මේක හදන්න. පළමු ක්‍රමය කියලා දාලා හදන්න. හරි? පළමු ක්‍රමය කියලා දාලා හදන්න. හරි? බලන්න Q3. දැන් ඔය මම ලියපු විදිහට ගාන ලියා ගන්න හදපු වැරදුණු අය ආපහු ගාන ලියා ගන්න ඔය පොතේ පිළිවෙලට. දැන් Q3 වීඩියෝ එක නවත්තලා හදන්නයි තියෙන්නේ. හැදුවනම් බලමු. පහත දත්ත භාවිතයෙන් C3H8යි ඔන්න ඔය ප්‍රතික්‍රියා එන්තැල්පි. ඒ කියන්නේ ඔය ප්‍රතික්‍රියාවේ එන්තැල්පි පරයාස ගණනය කරන්නලු. අපිට දීලා තියෙනවා C3H8 වල දහන උත්පාදනය. C3H8 මම ඒක මෙතනට දාගන්නවා. C3H8 ගෑස් වල උත්පාදනය ඍණ 2200යි. C3H8 ඍණ 2200යි කිලෝජූල් මවුලයට. ඍණ 2200යි කිලෝජූල් මවුලයට. ඒතර යාව හැදෙන්නේ කාබන්ලා 3 දෙනයි. 8ක් කියන්නේ මෙතන 4ක් වුණා නම් හරි. හරි නේද? කාබන් 3යි H2 4යි. හරි? ඉදිරි දත් එක එහෙමමනේ. එහෙනම් අපි ගාන හදමු. කලින් විදිහම හරිම ලේසි. චක්‍ර නිර්මාණය කරගමු. ඉස්සලාම C3H8 ගේ දහන ප්‍රතික්‍රියාව තියෙන්නේ නේද? අර විදිහමයි.
හරි. C3H8 ගේ දහන ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවා. හැදෙන්නේ මොනවාද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. මේ භෞතික අවස්ථාව අනිවාර්යයි. කාබන් 3 දෙනෙක් ඉන්න නිසා මෙතන 3ක් දානවා. H8 දෙනෙක් ඉන්න නිසා මෙතනට 4ක් දානවා. හරි? කාබන් 3යි එක හරි. H8යි කියන්නේ 4 වරක් 2 8යි. ඒතර O කීයද? 3 වරක් 2 6ක් O තියෙනවා. මෙතන 4යි ඔක්කොම 10ක් තියෙනවා. නිසා මෙතනට O 5ක් එනවා. එහෙනම් මේකට අදාළව තමයි එන්තල්පි පරයාසය හොයන්න කියන්නේ. ඒකට එයාලා අකුරකුත් දීලා තියෙනවා ඩෙල්ටා H θ R කියලා. R කියන්නේ ඕන එකකට දාන්න පුළුවන් නේද? අකුර. ප්‍රතික්‍රියා එන්තල්පිය. හරි. අපි දැන් අර විදිහට පටන් ගමු වැඩේ. මේකේ සංයෝග මොනවද තියෙන්නේ? මේක තියෙනවා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නවා. යාව හැදෙන ප්‍රතික්‍රියා මොනවද කියලා අඳුර ගන්නවා. මේ බලන්න. මේ වань යාව හැදෙන ප්‍රතික්‍රියා H2O C3H8 CO2 මේ තියෙන යාලට ඊතලෙ විසික් කරන අය. ඊතලෙන් යාට ඇනලා තියෙන්නේ මේ. පැහැදිලිනේ? එහෙනම් අපි එක පාවිච්චි කරලා මේ වලට ඊතල දාගමු. ළමයි මෙයාට ඊතලයක් තියෙනවා. මෙයාට ඊතලයක් තියෙනවා. මෙයාට ඊතලයක් තියෙනවා. ඉත සරලයි. ඒ කියන්නේ ළමයි මේ මෙතනින් පෙන්වන්නේ මොකද්ද? මෙතනින් පෙන්වන්නේ මේ දීලා තියෙන ප්‍රතික්‍රියා ටික. හරි? දැන් C3H8 ඊතලෙ විසික් කරලා තියෙන්නේ කවුද? කාබනුයි කවුරු එකතු වෙලාද? H2 ගෑසුයි එකතු වෙලා. හරිද? CO2 ට ඊතලෙ විසික් කරලා තියෙන්නේ කාබනුයි O2 ගෑසුයි එකතු වෙලා. හරිද? H2O ට ඊතලෙ විසික් කරලා තියෙන්නේ H2 O2 එකතු වෙලා. පැහැදිලිනේ? කලින් විදිහමනේ ගන්න. දැන් අපි තුලිත කරනවා. ඊළඟ ස්ටෙප් එක තුලිත කරන එකනේ. මේකයි සමානයි. මේකයි සමානයි. එහෙනම් මේක දිහා බලන්න මේක තුලිත කරනවා. ඒතකොට මේකත් සමාන වෙනවා. කාබන් 3ක් තියෙන නිසා මම මෙතනට 3ක් දානවා. H ලා 8ක් තියෙන නිසා මම 8ක් වෙන්න මෙතනට 4ක් H2 දානවා. මෙතන O ලා O2 ලා 5ක් ඉන්න නිසා මම මෙතනටත් 5ක් දානවා O2 ලා. දැන් අපි දත්ත ටික සලකන්නයි යන්නේ. මොනවද? C3H8 උත්පාදන ප්‍රතික්‍රියාව. දීලා තියෙනවා ඍණ 2200යි කියලා. ඍණ 2200යි කිලෝජූල් මවුලයට. ඍණ 2200යි කිලෝජූල් මවුලයට. පැහැදිලිද? මෙයාව හදන ප්‍රතික්‍රියාව. කාබන් ඩයොක්සයිඩ් හදන ප්‍රතික්‍රියාව කීයද? කාබන් ඩයොක්සයිඩ් හදන ප්‍රතික්‍රියාව ඍණ 393යි. ඉතින් ඒ වගේ කී දෙනෙක් ඉන්නවද? ඒ වගේ කාබන් ඩයොක්සයිඩ්ලා 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඍණ 393යි කිලෝජූල් මවුලේ එව්වා 3ක් ඉන්නවා. 3 වරක් ඍණ 393යි කිලෝජූල් මවුලේට. මෙතන H2O ලා කී දෙනෙක් ඉන්නවද? 4ක් ඉන්නවා. එක H2O කෙනෙක් හදන්න යන ශක්තිය 286යි. එහෙනම් ඒ වගේ 4 දෙනෙක් හදන්න යන ශක්තිය. පැහැදිලිනේ? ඔය තියෙන්නේ අපි අර කලින් එව්වල වගේම දත්ත ටික ওই විදිහට ලියා ගන්නවා. දත්ත ටික ওই විදිහට ලියා ගන්නවා. හරි? දැන් ළමයි මොකද කරන්නේ? දැන් අපි සලකනවා මේ විදිහට. ওই විදිහට සලකනවා. එතකොට අර හේස්ගේ නියමෙන් දාන්නේ මොකද්ද? හේස් කියපු නියමෙන් ප්‍රතික්‍රියාව කොහොම කළත් ශක්ති පරයාසයක සමාන. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන මෙයාව හදලා මෙයාව හැදුවත් මෙතනින් පටන් අරගෙන කෙලිම මෙයාව හැදුවත් මෙහෙම ආවත් කතාව එක සමානයි. හරි? එතකොට අපිට ලියන්න පුළුවන් ඍණ 2200යි කිලෝජූල් මවුලයට කියන එකයි ඩෙල්ටා H θ R කියන එකයි එකතු කරපුවාම එන උත්තරේ අනිත් පැත්තෙන් සමාන වෙනවා. දැන් මේ බලන්න ඊතලයේ කැරකෙන පැත්තට තියෙන්නේ මේ ඊතලයේ මේ කැරකෙන පැත්තට. එහෙමනේ ගන්නෙ. ඒතර මේ දෙක තියෙන ඊට විරුද්ධ පැත්තට. මොකද්ද? 3 වරක් ඍණ 393යි කිලෝජූල් මවුලයට ධන 4 වරක් ඍණ 286යි කිලෝජූල් මවුලයට. හරි? දැන් මොකද්ද වෙන්නේ? දැන් ළමයි අපිට ඕන කරන කෙනා උක්ත කරලා අපි ගන්නවා. මොකද්ද? 3 වරක් 393යි ධන 4 වරක්
ඍණ 286යි ඍණ 2200යි. ඔය ඔක්කොන්ටම ඒකකය මවුලයට කිලෝ ජූල්. හරි? ළමයි බලන්න. ඕක සුළු කරලා උත්තරේ ගන්න ඕන. ඕකේ උත්තරේ එනවා ඍණ 103යි කියලා. ඍණ 103යි. කිලෝ ජූල් මවුලයට. පැහැදිලි නේද? කිලෝ ජූල් මවුලයට කිලෝ ජූල් ඍණ 103යි. හරි? ඍණ 103යි කිලෝ ජූල් මවුලයට. හරි. ළමයි එහෙනම් 21 වෙනි පිටුවේ පළවෙනි ගාන බලන්න. ඒකත් මං හිතනවා ඔයා හදලා ඇති. හරි? එතකොට ඔයාලා ඕක ලියා ගනිද්දි පිළිවෙලට මම ලියපු විදිහට වීඩියෝ එක නවත්තලා අදාළ තැන් වලින් ලියා ගන්න. Q1 පහත දත්ත භාවිතයෙන් CH3OH ලික්විඩ් වල උත්පාදන එන්තැල්පි ගණනය කරන. උත්පාදනය ගණනය කරන්න කියන්නේ. මොනවද දීලා තියෙන දත්ත? අපි බලමු මොනවද දත්ත දීලා තියෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා කාබන්ගේ දහනය, H2ගේ දහනය, CH3OH ගේ දහනය. හරි. කාබන්ගේ දහනයයි අරකයි එක සමානයි. මෙන්න මෙයාගේ දහනය දීලා තියෙනවා. කාබන්ගේ CH3OH ලික්විඩ් වල CH3OH ලික්විඩ් දහනය කරපුවාම මොකක්ද අපි දන්නවනේ කාබන් HOයි Oයි තියෙන සංයෝගය දහනය කරපුවාම මොකක්ද හැදෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව ජලය හැදෙනවා. තුලිත කරනවා. දහනය වෙන්න ඕන කෙනා අපි නිර්වචනයෙන් කියවෙන්නේ කොහොමද? මෙයා හැම වෙලෙම මවුල එකක් වෙන්න ඕන. මෙයා මවුල එකක් වෙන්න නම් කාබන් 1යි. ඒ නිසා මෙතන කාබන් 1යි. H ලා 4යි. ඒ නිසා මෙතනට දෙකක් දානවා. මොකද්ද? H ලා මෙතන කීයක් තියෙනවද? 4ක් තියෙනවනේ. හරි. දැන් බලනවා O ගාන. මෙතන ඕලා දෙන්නයි, මෙතන දෙන්නයි ඔක්කොම ඕලා 4යි මේ පැත්තේ. මෙතන එකක් තියෙන නිසා මෙතනට 4ක් වෙන්න තව 3ක් ඕන. ඒ කියන්නේ 3 බෙදීම දෙකක් එනවා. හරි නේද? බැලන්ස්ද කියලා බලන්න. කාබන් 1යි, කාබන් 1යි ඒක හරි. H ලා 3යි, 1යි 4යි. දෙවරක් දෙක 4යි ඒක බැලන්ස්. ඕලා මෙතන 2යි, මෙතන 2යි ඔක්කොම ඕලා 4යි. මෙතන 1යි, මෙතන 3 බෙදීම 2යි O2 කියන්නේ 3යිනේ. 3යි 1යි 4යි බැලන්ස්. හරි නේද? මේ ඔක්කොම මොකද්ද? මෙයාලගේ දහනය. කාබන්ගේ දහනය. මේක නම් ඔව් මේකත් අරයාගේ දහනයනේ. CH3OH ගේ දහනය. මේකත් H2 ගේ දහනය. ප්‍රතික්‍රියාව වෙනසක් කළා නෑ ඉතින් අගයත් එක්ක සමානයි අර. නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. CH3OH ගේ දහනයෙන් ලැබෙන ප්‍රතිඵලය මොනවද? මේ අගය මොකද්ද? ඍණ 726යි. ඍණ 726යි කිලෝ ජූල් මවුලයට. අපෙන් අහන්නේ මොකද්ද? එයාගේ උත්පාදන ප්‍රතික්‍රියාව. හරි අපි බලමු. දැන් මේක හදපු නැති අය හදන්න ඕන. ඔය Q1 ගාන. ඔය හැමතැනම දැන් Q1 ලියද්දිත් පළමු ක්‍රමය කියලා දාලා තමයි පොතේ ලියන්නේ. පළවෙනි ක්‍රමය කියලා දාලා තමයි පොතේ ලියන්නේ. හරි. පළවෙනි ක්‍රමය කියලා දාලා තමයි පොතේ ලියන්නේ. හරි. හරි. බලන්න අපිට අහන්නේ CH3OH ගේ උත්පාදනයනේ. ඒකට යා උත්පාදනය කියන්නේ එයා මේ පැත්තේ ඉන්නේ. CH3OH ලික්විඩ්. එයාගේ උත්පාදනය. ඒතකොට එයා හැදෙන්න කාබන් හේතු වෙනවා. H2 හේතු වෙනවා. O හේතු වෙනවා. කාබන් solid graphite. H2 gas. O2 gas. හරි. ළමයි කාබන් 1යි කාබන් 1 හරි. H3යි H1යි H4යි. ඒ නිසා මෙතන දෙකක් දැම්මනම් ඒක බැලන්ස්. O එකයි මෙතන ඕලා දෙන්නෙක් ඉන්නවා. ඒක නිසා මේකට භාගයක් දැම්මනම් ඒක බැලන්ස්. හරි නේද? ඔන්න මම මෙයාගේ උත්පාදන ප්‍රතික්‍රියාව තුලිත කරලා ලියලා තියෙනවා.
දැන් මේක තුලිතයි. දැන් ඕක තමයි අහන්නේ. ඕක තමයි හොයන්න ඕනේ. හරි? ඕක තමයි හොයන්න ඕනේ. දැන් ඕක තුලිත කරලා තියෙන්නේ. හරි? දැන් ළමයි මොකද කරන්නේ? දැන් අපි දැන් බලන සංයෝග. ළමයි මේක සංයෝග වල තියෙන මේක විතරනේ. එතකොට ඒකට අදාළව දත්ත දිහා බලනවා. දත්ත දිහා බලපුවාම ඒ සංයෝගය අපිට මෙතනදී මෙන්න මෙතනදී හම්බෙන්නේ. ඒ කියන්නේ එයා ඉන්නේ එතනින් ඊතලේ එයාට ඇනිලා නෑ. එයාකින් එළියට විසික්කෙනවා. කොහාටද විසික්කෙන්නේ? එයාත් එක්ක O2 එකතු වෙලා මෙච්චර ප්‍රමාණයක් CO2 දෙකක් ජලය හදනවා. එයාත් එක්ක O2 ඒ සඳහා කීයක් එකතු වෙනවද? මෙන්න මෙච්චර ප්‍රමාණයක්. එතකොට මෙයාගෙන් ප්‍රතික්‍රියාව තියෙන්නේ කොහාටද? CO2 ජලයේ පැත්තට. මෙයාට නෙමෙයි ඊතලේ ඇනිලා තියෙන්නේ. ඒ නිසා මෙයාගෙන් O2 මෙච්චර ප්‍රමාණයක් එයා එකතු වෙලා CO2 ජලය හදනවා කියලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. එහෙනම් අපි එක මෙතනට දාමු. එතකොට එයාගෙන් ඊතලේ පටන් ගන්න. එතකොට මේ වැඩේට O2 කීයක් එකතු වෙනවද? 3 බෙදීම 2ක් O2 එකතු වෙනවා. හැබැයි 3 බෙදීම 2ක් O2 මෙහෙම දාන්න පුළුවන්ද? මෙහෙම දාන්න බෑ. ඇයි ඒ? මෙහෙම දාන්න බෑ. ඇයි ඒ? 3 බෙදීම 2ක් O2 මෙහෙම දැම්මහම දැනටමත් මේ ප්‍රතික්‍රියාව තුලිත කරලා තිබුණේ. තුලිත කරපු ප්‍රතික්‍රියාවට මේ විදිහේ 3 බෙදීම 2ක් O2 දැම්මොත් ඒ ප්‍රමාණය මෙන්න මෙතනට දාගන්න වෙනවා. ඇයි ඒ? තුලිත කරපු එකක් නේ. තුලිත කරපු එකකට එක පැත්තට මොනවා හරි දෙයක් දැම්මනම් එම ප්‍රමාණයෙන්ම අනිත් පැත්තටත් ඒ පරමාණු සංඛ්‍යාව දාන්න ඕන. හරි? ඒ නිසා මොකද වෙන්නේ? අපි මෙන්න මේ විදිහට 3 බෙදීම 2ක් O2 මේ පැත්තට දාගන්න. ඒතර ඒකින් ලැබෙන ප්‍රතිඵල අපි අතන ප්‍රතික්‍රියාව දීලා තිනවා. කාබන් ඩයොක්සයිඩ් එකකුයි ජලාණු දෙකකුයි හැදෙනවා. ඒක ප්‍රතික්‍රියාවේ තියෙනවා. දැන් අපි ආපහු කල්පනා කරලා බලනවා. දැන් මේ ඔන්න මේ ප්‍රතික්‍රියාව සැලකුවා. මේක සංයෝගය. දැන් ඒක සැලකුවා. මේ බලන්න මේ ඒක සැලකුවා. ඒක හරි. දැන් කල්පනා කරලා බලනවා තව මොනවද මේකේ සලකන්න පුළුවන් කියලා. දැන් ළමයි ඔයාට කලින් නම් වෙන සංයෝග තිබුණේ නැහැ. දැන් සංයෝග දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද්ද? ඒක සංයෝගයක් තමයි CO2 අනිත් සංයෝගය තමයි H2O. පේනවද? අපි ගාව ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා CO2 සහ H2O ට අදාළව. හරි? මේ තියෙන්නේ. දැන් CO2 ට ඇවිල්ලා තියෙන එක සංයෝගයක් H2O ට ඇවිල්ලා තියෙනවා. ළමයි CO2 හැදෙනවනේ කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා. H2O හැදෙනවා ළමයි H2O එකතු වෙලා. වැඩේ හරිනේ. එහෙනම් ළමයි කාබනුයි මොනවාද? O2 එකතු වෙලා මෙයාව හදනවා. H2 O2 එකතු වෙලා මෙයාව හදනවා. දැන් අපි බලමු පරමාණු සංඛ්‍යා බැලන්ස් නැද්ද කියලා. මෙතන පරමාණු කීයක් තියෙනවද? මෙතන පරමාණු කාබන් 1යි, ඕල 4යි, ඕල 3යි, ඕල 4යි sorry. කාබන් 1යි, ඕල 4යි, මේ O2යි, මෙතන දෙවරක් 2, 2යි, දෙවරක් 1 2යි, 2යි 2යි 4යි. O4යි, කාබන් 1යි, H4යි. බලන්න මෙතන එහෙම නැද්ද කියලා. කාබන් 1යි, H4යි, O4 කෝ? ඇයිලා මෙතන 3යි, මෙතන 1යි. ඒ දෙකම එකතු කරපුවාම O4 එනවා. ඒ නිසා ළමයි මෙහෙම තැන් දෙක O2 දාන්නේ කැත නිසා මම මේක මෙතනින් අයින් කරලා කෙලින්ම මෙතනට දා ගන්නවා. මොකද්ද? O4ක් නිසා 2ක් O2 කියලා. දැන් ලස්සනයිනේ වැඩි. 2ක් O2. දැන් හරි නේද? අර මම කලේ මෙතන තිබුණු භාගයක් O2 කියන එකයි 3 බෙදීම 2ක් O2 කියන එකයි එකතු කළා. එකතු කරපුවම මේ දෙකේ පරමාණු 4ක් තිබුණා. මේ තියෙන්නේ ඒ 4 තමයි. දැන් හරිය ළමයි බැලන්ස් නේ. මේකයි බැලන්ස්. මේකයි බැලන්ස්. මේ කාබන් 1යි කාබන් 1යි. H4යි H4යි. ඕලා 4යි මෙතන ඕලා 4යි. මෙතනත් එහෙම. මෙතනත් එහෙමයි. බැලන්ස්. දැන් අපි මේකේ තියෙන දත්ත ටික දාගමු. දත්ත ටික දාගන්න. බලන්න. කාබන් ඩයොක්සයිඩ් එක්කෙනෙක් හැදෙන ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් එක්කෙනෙක් හැදෙන ප්‍රතික්‍රියාව නැත්නම් කාබන්ගේ දහනය අපිට දීලා තියෙනවා කීයද? ඍණ 393යි කියලා. කාබන් ඩයොක්සයිඩ් එක්කෙනෙක් හැදෙන ප්‍රතික්‍රියාව. එතන ඒකනේ මේ තියෙන්නේ. ඍණ 393 කිලෝජූල් මවුලයට. හරි. ඊළඟට H2O එක්කෙනෙක් හදන ප්‍රතික්‍රියාව දීලා තියෙනවා ඍණ 286යි කියලා. එහෙනම් දෙන්නෙක්ින්ද
ඍණ 286යි කිලෝජූල් මවුලයට එව්ව 2යි. හරි? 286යි H2O එක්කෙනෙක්ට මෙතන දෙන්නෙක් ඉන්න නිසා දෙකින් වැඩි කරනවා. ඊළඟට CH3OH කින් මේ ප්‍රතික්‍රියාවට අදාළව අගය දීලා තියෙනවා. කීයද? ඍණ 726 කියලා. ඍණ 726යි කිලෝජූල් මවුලයට. ඊළඟ දැන් වැඩේ හරිනේ. ඊතල වලින් වට වෙන මැද තමයි මේ. ඒක තෝරා ගන්නවා. අර මම කියපු විදිහට සලකනවා. මොකද්ද? මෙතනින් පටන් අරගෙන මෙයාව හදලා මෙයාව හැදුවත් එකයි, කෙලින්ම මෙයාගෙන් මෙයාව හැදුවත් එකයි. ඇයි ඒ? ආරම්භයයි අවසානයයි එක සමානයි නම් මොන පියවර පාවිච්චි කළා ඔක සිද්ධ කළත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ කියලානේ හේස් කියන්නේ. එහෙනම් අපි ලියනවා මොකද්ද? හේස් නියමයෙන්. හේස් නියමයෙන් කොහොමද එන්නේ? තමයි ඩෙල්ටා H තීටා F. ඒ කියන්නේ මේ පැත්තට තියෙන ඊතල වලට මෙයා ඉන්නවා මෙයා ඉන්නවා. ධන ඍණ 726යි කිලෝජූල් මවුලයට සමානයි. ඍණ 393යි කිලෝජූල් මවුලයට ධන 2 වැඩි කිරීම ඍණ 286යි කිලෝජූල් මවුලයට. ළමයි ඕකේ මෙන්න මෙයාව උක්ත කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. හරිනේ? අපිට ඕන කරන කෙනා උක්ත කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. ඕකේ උත්තරේ එනවා ළමයි ඍණ 239ක් කියලා. ඍණ 239. ඍණ 239ක් කියලා උත්තරේ එනවා. හරි? ළමයි එතකොට ඔයාට ඔය ක්‍රමයෙන් ඕන ගාණක් හදන්න පුළුවන්. ඔය ක්‍රමයෙන්. හරි? ඔයාට ඔය ක්‍රමයෙන් ඕන ගාණක් හදන්න පුළුවන්. වැඩේ පැහැදිලි. හරි? මේ ක්‍රමයේ නැවත නැවත බලන්න. එතකොට ඔය ක්‍රමයෙන් ඕන ගාණක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හරි.